තතිය සද්ධම්ම සම්මෝස සූත්‍රය ඇසුරෙන් මේ ධර්මය අතුරුදන් වීමට හේතු වන කාරණා තමයි අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරමින් සිටින්නේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දවස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ලද යම් යම් දහම් කාරණා විකෘති ආකාරයට අවබෝධ කරගත්ත භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අපේ ස්වාමීන් වහන්සේ. ඔව් එතනදී ශාලිකා නෝන දැන් මේ කාලෙත් ඔයගේ කාරණාවල් නොඑක් උදාහරණ ඔස්සේ පැහැදිලි කරන්න පුළුවන්. එකක් තමයි කාලාම සූත්‍රය. එහෙමයි. අද බොහෝ දිනෙක කාලාම සූත්‍රය වැරදියට වටහාගෙන වැරදි කාරණාවක් හැටියට විස්තර කරන අවස්ථාවල් අපිට දකින්න පුළුවන්. එහෙමයි. කාලාම සූත්‍රය අද බොහෝ දිනෙක වැරදියට වටහා ගනිද්දී කියන කරුණක් තමයි මේ කාරණාව නම් මම හිතන ප්‍රකටයි බොහෝ දිනෙක අහලත් තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවලු බුදුහාමුදුරෝ කිව්වත් පිළිගන්න එපා කියලා. බුදුහාමුදුරෝ කිව්වත් පිළිගන්න එපා කියලා තියෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවලු. එහෙමයි. ඒකට දැන් අපි සූත්‍රයක් ඇහුවොත් කොහෙද බුදුහාමුදුරේම දේශනා කරලා තියෙන්නේ කියලා උදාහරණයක් කියන කාලාම සූත්‍රය. මොකද කාලාම සූත්‍රයේ තියෙනවනේ ශාලිකා නෝන මා අනුස්සවේන ඇසූ පමණියම පිළිගන්න එපා කියලා. එහෙමයි. එතකොට මේ කාරණාව විස්තර කරනවා අද වැරදියට වටහාගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන එතනදී මම කිව්වත් පිළිගන්න එපා කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම කරුණක් එතන කියවලම නැහැ. ඒක කෙලින්ම කියන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඇසූ පමණින් යමක් පිළිගන්න එපා කියලා. ශාලිකානෝන මේ කාලාම සූත්‍රයේ පිළිබඳව නම් මම හිතනවා දවසක වෙනම පන්සිල් මළුව සාකච්ඡාවක් කළ යුතුමයි. කාලාම සූත්‍රයේ පිළිබඳවම. අද කාලාම සූත්‍රයේ පිළිබඳව විස්තර කරන විස්තර කිරීම දැක්කම මට හිතෙන්නේ බොහෝ දෙනෙක් මේ කාලාම සූත්‍රය සම්පූර්ණයෙන්ම කියවලා නැහැ කියලායි. එහෙමයි. වටින් ගොඩින් එහෙම් මෙහෙන් කරුණු අහුලගෙන සාකච්ඡා කරනවා මිස කාලාම සූත්‍රය හරියටම කියවලා නැහැ කියලා මට නම් හැඟෙන්නේ. ශාලිකානෝනේ මේ කාලාම සූත්‍රය කියලා කියන්නේ කේසපුත්ත කියන ගමේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා දේශනා කරපු සූත්‍රයක්. කේසපුත්ත ගම කියන්නේ කැලයක් මැද තිබිච්ච ගම. ඒ ගමේ හතර දිසාවෙම නෝන කැලින් එහා පැත්තේ නගරවල් තියෙනවා. කවුරු හරි කෙනෙක් අපි හිතමු උතුරු දිසාවේ නගරේ ඉඳලා දකුණු දිසාවේ නගරයකට ගමන් කරනකොට එයාට අනිවාර්යයෙන්ම ওই කේසපුත්ත ගම පහු කරන්න වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි ඒ කාලේ පයින් ගමන් කරන හිටියනේ. භික්ෂුන් වහන්සේලා ඊළඟට අන්‍ය තීර්ථකයෝ ගොඩක් රට පයින් තමයි ගමන් කරලා තියෙන්නේ. පයින් ගමන් කරන අය විශේෂයෙන්ම ওই කේසපුත්ත ගමේ නවාතැන් අරගෙන තමයි ගමන් කරලා තියෙන්නේ. ඒ නිසා ওই කේසපුත්ත ගමට ශාලිකානෝන ශාස්ත්‍රවරුම ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඒ ශාස්ත්‍රවරුම තමන්ගේ ලබ්ධිය ඒ ගමේ ගම්වැසියන්ට කියලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තමන්ගේ දෘෂ්ටිය කියලා තියෙනවා. මේ අය දුක නිවන මඟ, මේ අය සසරෙන් ඈතර වෙන මඟ කියලා තමන් දකින දෘෂ්ටිය කියලා තියෙනවා ශාස්ත්‍රවරුම. දැන් 6 ගොල්ලක් ඇවිල්ලා කියලා තියෙන්නේ මාර්ග 6ක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේක කාලාම වැසියන්ට ප්‍රශ්නයක් වුණා. මොකද කාලාම වැසියෝ කියලා කියන්නේ ශාලිකානෝන ප්‍රඥාව තියෙන පිරිසක්. නමුත් කාලාම වැසියන්ට ප්‍රශ්නයක් වුණා කවුරු කියන එකද හරි? කවුරු කරන දේශනාවද හරි? එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ දවසක් කේසපුත්ත ගමට වැඩම කරාම කාලාම වැසියලා භාග්‍යවතුන් වහන්සේට කියන ස්වාමීනි අපි මෙහෙම පංචකාමෙන් ජීවත් වෙන ගිහියෝ ස්වාමීනි අපටත් නිවන් දකින්න අවශ්‍යයි සසරෙන් එතර වෙන්න අවශ්‍යයි. නමුත් මේ ශාස්ත්‍රවරු මැවිල්ලා අපට මෙන්න මෙහෙම කියනවා මෙන්න මෙයයි නිවන් දකින මඟ මෙයයි සසරින් එතර වෙන මඟ මෙයයි දුක නිවන මඟ කියලා. 6 ගොල්ලෝ කියන්නේ මාර්ග 6ක්. ස්වාමීනි අපි කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා අපට වටහා ගන්න බෑ. මෙන්න මේ ප්‍රශ්නෙට ස්වාමීනි අපට පිළිතුරක් දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ශාලිකානෝන මේ කාලාම වැසියන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා. හොඳයි. මේ බෞද්ධයන්ට නෙමෙයි මේ උත්තරේ දුන්නේ. බුදුදහමේ නිවන් දකින්න ශ්‍රාවකයන්ට නෙමෙයි මේ උත්තරේ දුන්නේ. කාලාම වැසියන්ට මේ උත්තරය දුන්නේ. ඒ කියන්නේ වෙනත් දර්ශනයක් මත පිහිටා කටයුතු කරපු අයට උත්තරයක් දුන්නේ. හොඳයි. ඒකට උන්වහන්සේ දේශනා කරනවා ඇසූ පමණින් යම පිළිගන්න එපා. පොතපතින් ආවට යම පිළිගන්න එපා. කරුණු ගණනාවක් කොයි විදිහට සූත්‍රේ පුරාවටම සාකච්ඡා කරගෙන යනවා. දැන් ඔය කාරණාව ශාලිකානෝනා අද මිත්‍යා දෘෂ්ටික පිරිස වැරදි මතදරන පිරිස බුදුදහමේ සමහර කොටස් තමන්ගේ ලාභයට ගැලපෙන පිරිස හදාගන්න ඕන පිරිස කලේ කාලාම සූත්‍රය ආයුධයක් කරගෙන අර කාරණාවල් විස්තර කරා. දැන් විස්තර කරන්නේ කොහොමද? අපි හිතමුන්න තමන් දකින දෘෂ්ටිය සමාජගත කරනවා. කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. ඔන්න කෙනෙක් ඉන්නවා මස් මාංශ පිළිබඳව එයා රුචිකත්වයක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එයාට ඕනේ දැන් බුදුහාමුදුරු මස් මාළු කෑවේ නැහැයි කියලා කියන්න.
ඒතර සූත්‍රවල තියෙනවා ශාලිකානෝන බුදුහාමුදුරුවෝ මස් මාංශ අනුභව කරපු තැන්, රහතන් වහන්සේලා අනුමත කරපු තැන්, දායකයෝ දන් දුන්නු තැන්, ඒ දීපු දායකයෝ සුගතියට ගියපු තැන්, මස් මාංශ අනුභව කරපු භික්ෂුන් වහන්සේලා නිවන් දකපු තැන් ගණනාවක්ම ශාලිකානෝන ධර්මයේ තියෙනවා. එතකොට ඔය කාරණාව කෙනෙක් විස්තර කරෝතින් බුදුදහමේ ඉන්න ශ්‍රාවකයෝ නිර්මාංශ වෙන්න ඕන. එතකොට සූත්‍රවල තියෙනවනේ ශාලිකානෝන කරුණු. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඒ කාරණාවල් ඉස්මතුණෙන් පස්සේදී අර වැරදි මතේ ඉදිරිපත් කරපු කෙනා මොකද කරන්නේ කියනවා ඔය සූත්‍ර පසුකාලීනව නිර්මාණය වෙච්ච දේවල් ඒ සූත්‍රවල තියෙන කාරණාවල් වැරදි. මොකද අපේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න. අපි මේ අවස්ථාවේදී මතක් කරමු දැන් අපි රස තෘෂ්ණාවෙන්නේ ස්වාමීන් වහන්සේ ආහාර ගන්නෙ. අපි තෝර මේක තිබුණොත් හොඳයි කියලා අපි රස තෘෂ්ණාව වර්ධනය කරන විදිහටමයි ආහාර ගන්නෙ. නමුත් බුද්ධ ප්‍රමුඛ අපේ මහරහතන් වහන්සේලා කවදාවත් මේ රස තෘෂ්ණාව මූලික කරගෙන නැත්තම් මේ දේ ලැබිය යුතුයි කියලා අරමුණු කරගෙන ආහාර වැළඳුවේ නැහැ කියන එකත් මතක් කරමු ස්වාමීන් වහන්සේ. එහෙමයි ශාලිකානෝ. දැන් ඇත්තට මේ කාරණාව නම් මට හිතෙන ඔය පුත්‍රමාංශ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම විස්තරයක් කරලා තියෙනවා. රස තෘෂ්ණාව නැතුව ආහාර ගන්න ඕනේ කියන එකට උන්වහන්සේ දීලා තියෙන උදාහරණය තමයි එක අම්මා කෙනෙක්, එක තාත්තා කෙනෙක් එකම දරුවෙක් ඉන්න පවුලක්. දවසක් කාන්තාරයක ගමනක් යනකොට මේ දරුවාගේ මස් කාලා තමයි යන්නේ. ඒ දරුවාගේ මස් කන්නේ ඒ දෙන්නගේ ජීවිතේ ගලව ගන්න. ඒ දෙන්න ශාලිකානෝන ගමනාන්තේ වෙනකම්ම දරුවාගේ මස් ටික කකා තමයි ගමනේ අවසන් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින ශ්‍රාවකයාත් ඔන්න ඔය චේතනාවෙන් තමයි ආහාර අනුභව කරන්න ඕන. ඒ කාරණාව ශාලිකානෝන මට හිතෙනවා අපිට වෙනම දවසක හොඳට සූදානම් වෙලා කියන්න ඕන කාරණාවක් කොහොමද මේ ශාසනයේ සිව්වණක් පිරිසම ධර්ම මාර්ගයේ වඩද්දී ආහාරයේ පිළිබඳව ඇල්මක් ඇති කරගන්න උන ආකාරය. ඒකට හොඳම උදාහරණය තමයි පුත්‍රමාංශ සූත්‍රය. එතනදී ස්වාමීන් වහන්සේ දැන් අපි ශ්‍රාවකයෝ වැරදි වැටහීමක් ගණීද දන්නේ බුදු පියාණන් වහන්සේ මෙහෙම කාරණා අනුමත කරා කියලා අපේ ස්වාමීන් වහන්සේ. මේමයි ශාලිකානෝන සූත්‍රේ නම් තියෙන්නේ පුත්‍රමාංශ සූත්‍රය කියලා. නමුත් ওই කාරණාවේදී නෝන විශේෂයෙන් කරුණක් කියන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ ඇත්තටම ওই උදාහරණේ ගත්තේ ඒ අම්මයි තාත්තයි දෙන්න එක ගමක ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන ගමේ යම් ප්‍රශ්නයක් නිසා ඒ අම්මයි තාත්තයි දෙන්නට වෙන ගමකට යන්න වෙනවා. එහෙමයි. යන්න තියෙන කාන්තාරයක් මැදි යොදුන් 100ක් කාන්තාරේ දුරයි. එක දරුවයි මේ අම්මට තාත්තට ඉන්නේ. යොදුන් 50ක් යනකම් ගෙනාවු ආහාර පාන ප්‍රමාණවත් වුණා. යොදුන් 50ක් ගියන් පස්සේ ඉවර වුණා. තවත් යොදුන් 50ක් යන්න තියෙනවා. තාත්තා කියනවා අම්මට 3 දිනම මැරෙන්න ඕනේ නැහැ. නුඹලා මාව මරන්න. මගේ මස් ටික කාලා නුඹලා ඉතුරු යොදුන් 50 යන්න. අම්මා කියනවා නුඹව මරන්න මට බෑ. මාව මරන්න. මාව මරලා 3 දිනක් මැරෙන්න ඕනේ නුඹලා දෙන්නගේ ජීවිතය ගලව ගන්න. අම්මයි තාත්තයි දෙන්නම කැමති නැහැ දෙන්නට දෙන්න මරා ගන්න. තාත්තා යෝජනා කරනවා අපි දෙන්නට එකට හිටියොත් කවදාද දවසක ළමෙක් හදා ගන්න පුළුවන්. ඒ නිසා අපි දරුවා මරමු. යෝජනා කරාට එක්කෙනෙකුටවත් මරන්න බෑ. තාත්තා අම්මා ගාවට යවනවා මගේ දෑත දෙපයි මහන්සියෙන් මම මේ දරුවා පෝෂණය කළා මට මරන්න බෑ ඔබ මරන්න. අම්මා පුත් තාත්තගේ ළඟට යවනවා දසමාසයක් කුසේ දරාගෙන ප්‍රාර්ථනා කරලා මම මේ දරුවා ලබා ගත්තේ. එහෙම හදපු දරුවා මට මරන්න බෑ. ඔබ මරන්න. අම්මා තාත්තා ළඟට යවනවා තාත්තා අම්මා ළඟට යවනවා දෙන්නට දෙන්නම මරා ගන්න බෑ. හැබැයි දවස් 2-3කින්ම निराහාරව හිටපු මේ දරුවා අම්මගේ තාත්තගේ ළඟට එහෙට මෙහෙට ගමන් කරලා වෙහෙස නිසාම මැරෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. ඇත්තට මෙතන වෙන්නේ දෙන්නගේ එක්කෙනෙක් කවුරුත් මරන්නේ නැහැ මැරෙනවා. දැන් ඔන්න මේ අම්මටයි තාත්තටයි දෙන්නට මස් තියෙනවා. දැන් මුලින් දරුවා මැරිච්ච නිසා දෙන්නම හොතට අඬලා වෙහෙසටපත් වුණා. දුකත් නිවා ගත්තා. දැන් තමන්ගේ ඉතුරු ගමන් කරන්න සූදානම් වෙනවා. මේ ගමන් කරනකොට මේ දෙන්නට දැන් තියෙන පුතාගේ මස්. එතකොට හිතන ශාලිකානෝන තමන්ගේ කුසෙන් වදපු පුතෙකුගේ ආහාරය දෙන්න අනුභව කරද්දී ඒ දෙන්න ශාලිකානෝන මොන වගේ චේතනාවක් දෙන්නගේ ළඟ තියෙනව ඇද්ද? එතනදී ශාලිකානෝන පිළිකුලක් වේදනාවක් භාග්‍යවතුන් වහන්සේ කාරණාවල් ගණනාවක් ඒකෙදි විස්තර කරලා තියෙනවා. දෙන්නට දෙන්න කිසිම වෙලාවක කැමැත්තකින් ආහාර ගන්නෑ. ආහාර දැන් අපි එක උදාහරණයක් ගත්තොත් ඔන්න කෙනෙකුට මුව මස් ටිකක් ලැබෙනවා. මුව මස් ටිකක් ලැබුණෙන් පස්සේ හිතනවා මුව මස් වලට කැමැත්තක් දක්වන කෙනෙක් නම් දුර්ලභත් නිසා මස් මෙයා හිතනවා මුව මස් කියන එක කොච්චර හොඳ ආහාරයක්ද කොච්චර රසවත්ද ඒ මස් ටික කාලා එයා ඊළඟට කරන්නේ ආයි කවද මුව මස් ටික කන ලැබෙයිද කියලා හිත ඉන්නවා. නැත්තම් අද දවල් කාලේ ඊළඟට රැයටත් එයා රැය වෙනකම් බලන් ඉන්නවා බඩගිනි වෙලාවට කොයි වෙලාවද මට ඊළඟ වෙලාව මුව මස් ටික කන ලැබෙන්නේ. හැබැයි ශාලිකානෝනා මේ අම්මයි තාත්තයි දෙන්න
පළවෙනි වතාවේ මස් ටික කෑවොත් ඊළඟ වතාවේ හිතන්නේ මොකද්ද? මට ආයි ගමන ඉවර වෙනකම් කනොන ලැබේවා කියලානේ. ඊළඟට දැන් කෙනෙක් මස් කනකොට ඔය සත්තුන්ගේ තියෙනවා ශාලිකානෝන රස මස් කියලා වෙනම කොටස් තියෙනවා, නීරස මස් කියලා වෙනම කොටස් තියෙනවා, කටුක මස් කියලා වෙනම කොටස් තියෙනවා. ඒතර දැන් මස් කනකොට කෙනෙක් මස් තෝරනකොට ඒ රසවත් මස් විශේෂයෙන් ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ අම්මයි තාත්තයි දෙන ශාලිකානෝන කිසිම වෙලාවක අනේ මේ කොටස මට දෙන්න, මේ කෑල්ල මට දෙන්න, මේ කොටස රසයි මේ කෑල්ල මට දෙන්න. එහෙම කී කන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙකුට දුර්ලභ මසක් ලැබුණොතින් කනවා කාලෙකින් මට මස් ටිකක් ලැබුණා කියලා. හැබැයි මේ අම්මයි තාත්තයි දෙන්න අනේ අපිට කාලෙකින් පුත්‍ර මාංශයක් කන්න ලැබුණේ කියන චේතනාවෙන් කන්නේ නැහැ. එහෙනම් මම ජීවිතේ කාලම නැහැ මේ මස් වර්ගයේ හොඳයි මට මේ දේ ලැබුණේ කියලා චේතනාවෙන් කන්නේ නැහැ. කාරණාව නොන විස්තර කරනවා නම් හරිම රසවත් කාරණාවක් ওই පුත්‍ර මාංශ සූත්‍රේ අපි වෙනම දවසක සාකච්ඡා කරමු. එහෙමයි. ඔබ වහන්සේ මේ තරමින් හරි පැහැදිලි කර දීමෙන් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ තාමත් හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා මේ ආහාරය ගන්නකොට තිබිය යුතු චේතනාව. සංඥාව මොකද්ද කියන කාරණාව. මං කියන්නේ ඒකයි ශාලිකානෝන මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියට අපි අදහාගෙන පිළි අරගෙන යනවා නම් ඒ අදහන පිළිගන්න කාරණාවල් තුලින් අපේ තියෙන සියලු ප්‍රශ්න වලට පිළිතුරු මේකේ තියෙනවා. එහෙමයි ස්වාමීන්. දැන් එතකොට අපි අර කාරණාවේදී ගත්තොතින් දැන් ඒ වගේ සමහර අවස්ථාවල් ආපු වෙලාවට ශාලිකානෝන කරන්නේ අර තමන්ගේ මතය ඉදිරිපත් කරාම ඒ මතය සූත්‍රවල හම්බුනොත් ගැලපෙන්නේ නැති. එහෙමයි ස්වාමීන් වහන්සේ. නොගැලපෙන තැන් හම්බුනොත් මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රය දේශනා කරලා තියෙනවලු ඇසූ පමණින් පිළිගන්න එපා. බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රය දේශනා කරලා තියෙනවලු පොත්පත් වලින් ආවට පිළිගන්න එපා. හැබැයි ඒ කියන කෙනත් කරුණු දක්වන්නේ පොත්පත් වලින් කරුණු අරගෙන. ඒතර කාලාම සූත්‍රය තියෙන්නේ කොහෙද නෝනා? කාලාම සූත්‍රයේ තියෙන පොත්පත් වලනේ. එතකොට ශාලිකානෝන අපිට කාලාම සූත්‍රය ඉවත් කරන්න පුළුවන් ওই විදිහට ගත්තොත්. දැන් මම කියන්නේ ත්‍රිපිටකයේ තියෙන වෙන සූත්‍රය ඉවත් කරන්න ඕනේ නැහැ. කාලාම සූත්‍රය ඉවත් කරනවා නම් ওই මිත්‍යා දෘෂ්ටිකයන්ට මිත්‍යා දෘෂ්ටි කියන්නේ බැරි වෙනවයි කියලා මට කියන්නේ. එහෙමයි ස්වාමීන්. ඉතින් ඒ නිසා ශාලිකානෝන මෙතනදී ඇත්තටම කාලාම සූත්‍රය දේශනා කරේ භාග්‍යවතුන් වහන්සේ කේසපුත්තගාමී වැසියන්ට. ඔවුන්ගේ ප්‍රශ්නයක් निराකරණය කරන්න. අපේ ප්‍රශ්නයක් निराකරණය කරන්න නෙවෙයි. එතනදී භාග්‍යවතුන් වහන්සේ ඒ ඔවුන්ගේ ප්‍රශ්නේ විසඳලා ඊළඟට දේශනා කරනවා යමක් කොහොමද අපි හරියට වටහා ගන්න ඕන. ඒ ඔවුන්ගේ ප්‍රශ්නයකට උත්තර දුන්නේ භාග්‍යවතුන් වහන්සේ. දැන් ওই වගේ කරුණු අපේ සූත්‍රවල සමහර තැන් තියෙනවා. දැන් එක උදාහරණයක් ගත්තොතින් අපේ චුල්ලපන්තක හාමුදුරුවෝ. චුල්ලපන්තක හාමුදුරුවෝ ශාලිකානෝන රහත් උනේ කොහොමද? සුදුරෙදි කඩක් රජෝහරණං කියලා පිරිමැදලා. ශාලිකානෝන සුදුරෙදි කඩක් පිරිමැදලා නිවන් දක්වපු ශ්‍රාවකෙක් අපේ ශාසනයේ ඉන්න නිසා අපි හැම දිනාම වෙන මොනවත් නැතුව සුදු රෙදි කඩක් හැමදාම පිරිමැදින පටන් ගත්තොත් අපි කවුරුවත් රහත් වෙයිද? කවුරුවත් රහත් වෙන්නේ නැහැ. ඇයි? ඒ ක්‍රියාව ප්‍රයෝජනවත් වෙන්නේ චුල්ලපන්තක හාමුදුරන්ට විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද ඒ සම්බන්ධයෙන් ධර්මයේ දියුණු කරලා තියෙන්නේ චුල්ලපන්තක හාමුදුරු විතරයි. සුදු රෙදි කඩක් අරගෙන අපි පිරිමැද්දයි කියලා රහත් තබා අපි සෝවාන් ඵලෙවත් ලබන්නේ නැහැ. ඒ වගේ ධර්මයේ සමහර තැන් තියෙනවා ඒ පුද්ගලයන් අරමුණු කරගෙන දේශනා කරපු අවස්ථාවක්. හැබැයි ඒකෙන් කියන්නේ ශාලිකානෝන ඒ කාරණාව අපිට අදාළම නැහැ කියලා. නමුත් ඒ කාරණාව යම් ප්‍රයෝජනයක් තියෙන අපේ නිවනට. එහෙමයි ස්වාමීන්. හැබැයි ඒ කාරණාව අපි කරා කියලා අපට නිවන ලැබෙන්නේ නැහැ. දැන් ඔතනදී කියන්න පුළුවන් ශාලිකානෝන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් ඇසූ පමණින් යමක් පිළිගන්න එපා කියලා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ කාලි උපාසිකාව ශාලිකානෝන දවසක් යක්ෂයෝ දෙන්නෙක් ධර්ම සාකච්ඡාවක් කරනවා උපාසිකාවගේ නිවසේ අහස ඉඳගෙන. නිවස වහල උඩ අහස ඉඳගෙන දෙන්නත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරනවා. මේ ධර්ම සාකච්ඡාව අහගෙන ඉන්නවා කාලි උපාසිකාව පහළ ඉඳගෙන. එහෙමයි. ඒ වෙලාවේ ඒ ධර්ම සාකච්ඡාව උඩ දෙන්න කරනකොට ඒක අහගෙන ඉඳලා මේ කාලි උපාසිකාව සෝවාන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ කාලි උපාසිකාවට අග්‍රස්ථානයක් දෙනවා. අනුශ්‍රවණයෙන් ධර්ම ශ්‍රවණය කරන යතිනෙන් අග්‍රස්ථානය කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් කාලාම සූත්‍රයේදී කියන්නේ මොකද භාග්‍යවතුන් වහන්සේ? මා අනුස්සවෙන ඇසූ පමණින් යමක් පිළිගන්න එපා. දැන් මෙතනදී කාලි උපාසිකාවට අග්‍රස්ථානයක්ම දෙනවා. අහලා යමක් වටහා ගන්න යතිනෙන් අග්‍රස්ථානය කියලා. දැන් අතන බුදුහාමුදුරුවෝ අහලදී යමක් පිළිගන්න එපායි කියලා මෙතන ඒ ශාලිකානෝන අග්‍රස්ථානයක්ම දෙන්නේ. එතකොට අග්‍රස්ථානයක් දෙන්න ඕනේ නෑනේ. ඒ කාරණාව වැරදින. ශාලිකානෝන
ඒකයි මම කිව්වේ මේ ධර්මයේ එක කොටසක් විතරක් අපිට වටහාගෙන මුළු සමස්ත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයම අපට අවබෝධ කරගන්න බෑ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ ධර්මස්කන්ධයක්ම අපට දේශනා කරේ මේ සියලු ධර්මي අපට වටහා ගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රාවකයෝ වරදවා තේරුම් ගත්තොත් එදාට මේ ධර්මයේ අතුරුදහන් වෙනවා. ඉතින් දැන් කාලාම සූත්‍රයේ ගත්තොත් ශාලිකානෝන අපිට ඔය කාලාම සූත්‍රයේ තියෙන කාරණාවල් 10ම බුදුහාමුදුරු ඊට විරුද්ධව දක්වපු කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කිසිම තැනක දේශනා කරලා නැහැ මහණෙනි මම කියන කාරණාව කැමතිනම් පිළිගන්න අකමැති නම් නොපිළිගන්න. මා කියූ පමණින් පිළිගන්න එපා කියලාත් බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලම තියෙනවා මහණෙනි මම මේ සියලු ධර්මයේ දේශනා කරන අවබෝධ කරගෙන සියලු ධර්මයේ දේශනා කරන්නේ අර්ථයක් ඇතුව මම මේ සියලු ධර්මයේ දේශනා කරන හේතුවක් ඇතුව. අපේ ස්වාමීන් වහන්සේ උතනදී අපිට කෙටියෙන් මේ වෙලාවත් එක්ක ඔබ වහන්සේ ගලපලා පැහැදිලි කළ දෙන්න ඒහි පස්සිකෝ ධර්මයේ තුල තිබෙනා වූ ගුණය එන්න ඇවිත් බලන්න කියන කාරණා. එහෙමයි. ওই කාරණාවත් අද කාලේ ගොඩාක් වෙලාට අර කාරණාවට සම්බන්ධ කරලා විස්තර කරනවා. එතනදී කියන්නේ ශාලිකානෝන මේ එන්න ඇවිල්ලා බලන්න. එහෙමයි. ඒ කියන්නේ ඇවිල්ලා බලන්නේ කියලා කිව්වට එතනින් කියන්නේ නෑ ශාලිකානෝන කැමති නම් පිළිගන්න අකමැති නම් නොපිළිගන්න කියලා කිව්වේ නෑ. ඇවිල්ලා බලන කෙනාට නෝන ඒකාන්තයෙන්ම මේක පීඩනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කෙනා ආය ආපස්සට හැරලා යන්නේ නෑ. දැන් ওই කාරණාව සමහරකට විස්තර කරන බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවලු එන්න ඇවිල්ලා බලන්න බලලා ඊතුරු ප්‍රමාණ අතින් දාලා කියනවා කැමති නම් පිළිගන්න අකමැති නම් නොපිළිගන්න. එහෙම කියලා නෑ. එන්න ඇවිල්ලා බලන්න. බලන කෙනාට ශාලිකානෝන ඒකාන්තයෙන්ම පිළිටන. හැබැයි මේ ඇවිල්ලා බලන්නේ කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ ශාලිකානෝන ධර්මීය අවබෝධ කරගන්න බැරි අසෘතවත් පෘථග්ජනයට නෙවෙයි. ඒ පුණ්‍යවන්තයන්ට ඇවිල්ලා බලන්නේ කියලා කිව්වේ. සසරේ පාරමිතා පුරපු ශ්‍රාවකයන්ට ඇවිල්ලා බලන්නේ කියලා කිව්වා මේ ධම ඇවිල්ලා බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද දැන් ওই සමහර කාරණාවල් ධර්ම රත්නේ තිබෙන ගුණ උනත් නෝනා අපට ඒ පුංචි වචනෙන් අර්ථය තේරුම් කරගන්න බෑ. ඔය විසුද්ධි මාර්ගෙහිම විස්තර කරලා තිබෙන ওই කාරණාවල් දීර්ඝ කරුණු ඔස්සේ. ඉතින් ඒ නිසා ශාලිකානෝන මම කියන්නේ ඒ වගේ යම් යම් ධර්ම කාරණා සමහරලාට මගේ දෘෂ්ටියට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මම ඉන්න මතයට ගැලපෙන්නේ නැති කාරණාවල් ධර්මයේ තියෙන්න පුළුවන්. එහෙමයි. එහෙම තිබුණයි කියලා ශාලිකානෝන ඒ කාරණාව ධර්මයේ තියෙන කාරණාවකට විරුද්ධ නම් ඒකාන්තයෙන්ම ධර්මයේ තියෙන කාරණා පිළිගන්න ඕන. මගේ කාරණාව අදහන්න සුදුසු නෑ. මොකද මගේ ඥාණයට වඩා භාග්‍යතුන් වහන්සේගේ ඥාණය ඊට වඩා ඉහළයි. දැන් මට මේ ළඟදි දවසක හිතිච්ච කාරණාවක් තමයි මට මේ පෞද්ගලිකව හිතිච්ච දෙයක්. බලන ශාලිකානෝන දැන් අද කාලේ බුදුරජාණන් වහන්සේව එක එක්කිනා ඒ අයට දැනෙන විදිහට විස්තර කරන්නේ. ඒ තමන්ගේ ඥාණය ඉඳගෙන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මනෝවිද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. එයා බුදුහාමුදුරු දකින්නේ කොහොමද? මේ ලෝකේ ඉන්න එකම මනෝවිද්‍යාඥ භාග්‍යතුන් වහන්සේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද එයාගේ දැනුමට භාග්‍යතුන් වහන්සේව තේරෙන මේ ප්‍රමාණයටයි. ඊළඟට සමාජ විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්, වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. එයා විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකෙ හිටපු එකම සමාජ විද්‍යාඥයා. සෝපාක කුමාරයාට සලකපු විදිය, සුනීතට සලකපු විදිය, ඊළඟට අඟුලිමාලට දරුණු මිනිමරුවට කොහොමද භාග්‍යතුන් වහන්සේ කරුණාව දක්වපු විදිය. ඒතර මේ සමාජ විද්‍යාඥයාට පේන්නේ කරුණු. ඊළඟට වෛද්‍ය විද්‍යාවට පේන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකේ හොඳම වෛද්‍යවරයා. ඉතින් මට හිතෙන ශාලිකානෝන ඒ තමන්ගේ දැනුම මට්ටමට තේරෙන විදියනේ. අර එක අන්දිය පස් දෙනෙක් දවසක් ඇතෙක් අතගාලා කියනවනේ ඇතා වංගෙඩියක් වගේ කියලා කෙනෙක් කකුල් අතගාලා කියනවා. මේ එක එක්කිනාගේ ඥාණයට තීරණ විදිය. ඒතර මට හිතුනේ ශාලිකානෝන ඔය කාරණාවම භාග්‍යතුන් වහන්සේ සර්වඥයි කියලා කියන හොඳම උදාහරණයක්. ඒ කියන්නේ ඒ තමන්ට පේන කෝණයෙන් භාග්‍යතුන් වහන්සේ පේන විදිය. ඒතර කෝණ 20ක් ඉන්න 20 දෙනෙක් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව පේන්නේ කොහොමද 20 ආකාරයකට. හැබැයි බොරු නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකේ ඉන්න හොඳම මනෝවිද්‍යාඥයා. ඒක යනවා ඇත්ත. හැබැයි යාට පේන්නේ එච්චරයි. එයා කියන උත්සාහ කරනවා භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකේ හොඳම මනෝවිද්‍යාඥයා. හැබැයි හොඳම මනෝවිද්‍යාඥයා විතරක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකේ උත්තම ස්ථානෙටම පත් වෙච්ච එකම කෙනා. සර්වඥ එකම කෙනා. ඒ කාරණාවට අභියෝග කරන අපිට බෑ. ඒ නිසා මම ශ්‍රාවකයන්ට කියන්නේ ශාලිකානෝන තමන් දරන යම් මතයක් කිසිම වෙලාවක ධර්මයේ කරුණක් එක්ක නොගලපා කිසිම වෙලාවක ඒක විස්තර කරන්න යන්න එපා. තමන්ට යම් කරුණක් හිතුණ ඒකාන්තයෙන්ම හොයලා බලන්න
භාග්‍යවතුන් වහන්සේ මේ මට හිතුණු කාරණාව සම්බන්ධයෙන් මොන වගේ කරුණක්ද ධර්මයේ දේශනා කරලා තියෙන්නේ කියලා. තමන්ගේ මතයට විරුද්ධ කරුණක් නම් ධර්මයේ තියෙන්නේ. ඒ කාන්තෙම තමන්ගේ කාරණාව දෘෂ්ටිය පැත්තකටම දාලා අර ධර්මයේ තියෙන කාරණාව ගන්න. මොකද භාග්‍යවතුන් වහන්සේ මුළු සංසාරයේම දිහා බලලා තමයි ඒ කාරණාව දේශනා කරලා තියෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ ශ්‍රාවකයන් භාග්‍යවතුන් වහන්සේ දෙන අවවාදය අදහන්න නැතුව පිළිගත්තේ නැති වුණොත් එදාටත් මේ ධර්මයේ අතුරුදහන් වෙනවා කියලා. එතනදී ඇත්තටම මට හිතෙනවා මේ කාරණාව අපි හැමදිනාටම ප්‍රයෝජනවත් කාරණාවක් කියලා. අර අපි මුලින්ම කතා කරන්නේ සමහර කාරණාවල් අපට ඕන විදිහට වෙනස් කරගන්නවා, අපේ මතයට, අපේ ලබ්ධියට, අපේ දෘෂ්ටියට ගැලපෙන විදිහට හදා ගන්නවා, අපේ ලාභ ප්‍රයෝජනෙ පිණිස ඒවා වෙනස් කරගන්නවා. ඉතින් එහෙම වෙනස් කරගෙන යෑම කියලා කියන්නේ හරියට අපේ නිරයට මාර්ගය අපිම පැහැදිලිව හදාගත්තා වගේ දෙයක්. මොකද මේ ධර්මය පරිශීලනය කරනවා කියන එකට හොඳම උදාහරණය තමයි බෝම්බ නිෂ්ක්‍රිය කරනවා වගේ කෙනෙක් කියන එක. මොකද බෝම්බයක් නිෂ්ක්‍රිය කරන කෙනෙක් 1000 වතාවක් හොඳට නිෂ්ක්‍රිය කරත් 1001 වෙනි එකේදී විසන්ධි කරන්න ඕන වයර් එකක් වෙනුවට වැරදි වයර් එකක් විසන්ධි කළොත් බෝම්බිය පුපුරනවා. 1000 වතාවක් හොඳට කරා කියලා 1001ේදී ඒ කෙනාට සහනයක් ලැබෙන්නේ නැහැ. 1001 වෙනි එක වැරදියට කළොත් ඒකෙන් එයාගේ විනාශය ඇති වෙන්න පුළුවන්. ඊට වඩා භයානකයි ශාලිකානෝන ධර්මීය වෙනස් කරගත්තොත්. භාග්‍යතුන් වහන්සේ දෙන අවවාදය හරියට සකසලා බාරගත්තේ නැති වුණොත්. ඉතින් දැන් භාග්‍යතුන් වහන්සේ ශාලිකානෝන කෙනෙකුට අවවාදයක් දෙනකොට ඒ අවවාදය දෙන්නේ තමන් වහන්සේ ගැනවත්, තමන් වහන්සේගේ ශාසනය ගැනවත්, තමන් වහන්සේට ලැබෙන ලාභය ගැනවත් විතර නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි හිතමු ඔන්න කෙනෙක් අපෙන් ඇවිල්ලා මොනවා හරි කාරණාවකට උදව්වක් ඉල්ලනවා. සමහර ලාවට ඒ කාරණාවට අපි අකමැති නම්. දැන් අපි උදාහරණයක් හිතමු ඔන්න කෙනෙක් මොනවා හරි කාරණාවක් සම්බන්ධයෙන් තවත් කෙනෙක් එක්ක කතා කරද්දී එයාගේ කාරණාවකට ඒ කෙනාගෙන් උදව්වක් ඉල්ලනවා. එහෙමයි. හැබැයි අර කෙනාට උදව් කරන්න බෑ මේ කෙනා වෙනුවෙන්. එයා ඒකට උදව් කරන්න බෑ කියන කාරණාව කෙලින් කියන්නේ නෑ. නමුත් වක්‍රාකාරයෙන් ඒ කාරණාව ප්‍රතික්ෂේප කරනවා. අපිටම ගමනක් යන කතා කරෝතින් දැන් එක මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහයාත් එක්ක කොහේ හරි ගමනක් ගියොත් අර මිනිහයා දන්නවා වියදම් කරන්න වෙන්නේ ඔක්කොම මට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම හිතමුකෝ අපි උදාහරණයක්. දැන් ඒ මිනිහයා දැන් අර මිනිහයා ගමනක් යන කතා කරාම ඒ ගමන මේ හේතුව නිසා යන්න බෑ කියලා කියන්නේ නෑ. වෙන මොකක් හරි කාරණාවක් කියලා ඒ කාරණාව මගහරිනවා. දැන් එතකොට ඒ කාරණාව මගහැරලා වෙනස් කරේ ශාලිකානුන තමන්ට තියෙන ලාභයක් නිසානේ. තමන්ට අලාභයක් වෙන නිසානේ. භාග්‍යවතුන් වහන්සේ ශාලිකානුන එහෙම කරුණු අපට දේශනා කරලා නැහැ. උන්වහන්සේ යමක් එපා කියලා නම් කිව්වේ ඒ කාන්තේම කියන කෙනාගේ ඒ කාරණාව දරන කෙනාගේ නිවනට බාධාවක් වෙන නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එක උදාහරණයක් දවසක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරා නාග සමාල්ල කියලා එක්තරා භික්ෂුන් වහන්සේ නමක්. එහෙමයි. උන්වහන්සේ දවසක් භාග්‍යවතුන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වැඩ එනකොට කොසල් රටේ දීර්ඝ මාර්ගයකට ප්‍රවිෂ්ඨ වුණා නගරයට යන්න. ඒ අතර එක මාර්ගයක් දැකලා නාග සමල හාමුදුරු භාග්‍යවතුන් වහන්සේට කියන ස්වාමීනි මෙන්න මේ මාර්ගය නගරයට කිට්ටුයි. අපි මේ මාර්ගයෙන් වඩිමු. භාග්‍යවතුන් වහන්සේ කියන නෑ නාග සමල අපි මේ දීර්ඝ මාර්ගය යමු. නාග සමල හාමුදුරු කියන නෑ ස්වාමීනි මේ මාර්ගය බොහෝම කිට්ටුයි අපිට නගරයට අපි මේ මාර්ගයෙන් යමු. තුන් වතාවක් කිව්ව තුන් වතාවෙම භාග්‍යවතුන් වහන්සේ කාරණාව ප්‍රතික්ෂේප කරා. ඊළඟට නාග සමල හාමුදුරු කළේ පාත්‍ර සිවුරු ටික භාග්‍යවතුන් වහන්සේගේ බිමින් තියලා ස්වාමීනි මේන් ඔබ වහන්සේගේ පාත්‍ර සිවුරු ටික ඔබ වහන්සේ මේක අරගෙන එනම් වඩින්න ওই පැත්තෙන් මම මේ කෙටි මාර්ගයේ යන්නම් කියලා උන්වහන්සේ කෙටි මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ මද දුරක් ගිහිල්ලා රුක්ෂ මූලයක් ළඟ නැවතුණා. නැවතලා එතන වැඩ ඉන්න මොකද භාග්‍යවතුන් වහන්සේ දන්නවා ওই ගියපු නාග සමල හාමුදුරු ආයිමත් මේ දීර්ඝ මාර්ගයට වෙනවා කියලා. බලනක ශාලිකානෝන මේ කාරණාවේදී ඉස්සරහට අපූර්ව සිදුවීමක් වෙනවා. නාග සමල හාමුදුරුවෝ මාර්ගය යනකොට මේ මාර්ගයේ ඉන්නවා රජතුමාට බදු අරගෙන යන මිනිසුන්ගේ බදු මුදල් මංකොල්ල කන හොරු පිරිසක්. භික්ෂුව දැකපු වෙලාවේ මේ හොරුන්ට කේන්ති ගියා. මේ භික්ෂුව දන්නේ නැද්ද මේ මාර්ගයේ හොරු ඉන්නවා කියලා. දැනගන්නම පාඩමක් උගන්වන්න ඕනේ කියලා හිතලා හොරු පිරිස අර භික්ෂුන් වහන්සේගේ පාත්‍රය පොඩි කරලා සිවුරු ඉරලා බිම දාලා හිස පැලෙනකම පහර දුන්නා. ඊට පස්සේ නාග සමල් හාමුදුරු ඉරිච්ච සිවුරු කැල් ටිකත් ඇඳගෙන පොඩි වෙච්ච පාත්‍රෙත් අරගෙන ලේගල්න හිසින් නැවතත් දීර්ඝ මාර්ගයට යනවා භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් යන්න. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වෘක්ෂ මූලේ වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට මේ වගේ විපත්තියක් වුණා කියලා. එහෙමයි. ඒ වෙලාව භාග්‍යවතුන් වහන්සේ කියන නාග සමාල
මම ওই කාරණාව දැනගෙන තමයි ඔය පාරේ යන්න එපා කිව්වේ. දැන් කෙනෙකුට ওই කතාව ওই මාද්දිත් හිතෙන්න පුළුවන් මෙහෙම. බුදුහාමුදුරුවෝ ඉතින් කිව්වේ නැන්නේ ওই පාරේ හොරු ඉන්න බව. ඇයි කිව්වේ නැත්තේ? එහෙම හිතෙන්නත් පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ශාලිකා නෝනා භාග්‍යතුන් වහන්සේ ওই පාරේ හොරු ඉන්න බව දන්නවා. ඒකයි නොගියේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඇයි නාගසමල් හාමුදුරන්ට ඒ කාරණාව කිව්වේ නැත්තේ? එතන අට කතාව විස්තර කරනවා. භාග්‍යතුන් වහන්සේ එහෙම වැඩිපුර අවවාද කරත් මේ භික්ෂුව යන ගමන නතර කරන්නේ නැහැ. ඒ වෙලාවේ. එතකොට බැරි වෙලාවකත් භාග්‍යතුන් වහන්සේ වැඩිපුර අවවාද දෙද්දි නාගසමල් හාමුදුරුවෝ ඒ පාරේ ගියා නම් භාග්‍යතුන් වහන්සේගේ වචනයට අකීකරු වුණා නම් මේ ආත්ම භාවයේ ශාලිකානෝන නාගසමල හාමුදුරන්ට රහත් වෙන පින තියෙනවා. ඒක නැති වෙනවලු. භාග්‍යතුන් වහන්සේ අර හොරු ඉන්නවා ওই පාර නාගසමල යන්න එපා කියලා කිව්වමත් ওই හාමුදුරුවෝ යනවා. නවතින්නේ නැහැ. ඒ වෙලාවේදී ඔහොම ගියා නම් මේ ආත්ම භාවය රහත් වෙන්න තියෙන එක නැති වෙනවා. උන්වහන්සේට මහා කරුණික ආනන් වහන්සේ කියලා කියන්නේ ඇයි කියලා ස්වාමීන් වහන්සේ ওই කාරණාව පැහැදිලි වෙනවා. හැබැයි ඔතනදී අට කතාවේ ශාලිකානෝන බොහොම විශේෂ කරුණක් කියන භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. යම්කිසි කෙනෙකුට බුදුහාමුදුරුවෝ අවවාදයක් දෙද්දී ඒ අවවාදය ඒ කෙනාට බාරගන්න හිතෙන්නේ නැති මොකක් නිසාද දන්නවද? සසරේ කරපු බලවත් අකුසල කර්මයක් මතුවෙනවල ඊට වඩා අකුසල කර්මයක් කරගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කාරණාව හරි විශේෂ කරුණක් නෝනා. සසරේ කරපු දැන් අපි හිතමු බුදුහාමුදුරුවෝ අවවාදයක් දෙනම කෙනෙකුට ඒ අවවාදය බාරගන්න හිතෙන්නේ බුදුහාමුදුරුවන්ට විරුද්ධව වෙන දෙයක් කරන්න හිතෙනවා. ඒ කරන්න හිතෙන්නේ මොකද්ද දන්නවද? අකුසලයක් බලන් ඉන්නවලු ඒ වෙලාවට කොහොම හරි එන්න. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අවවාදයේදී අකුසලයක් බලන් ඉන්නවලු කොහොම හරි එන්න. මොකද බුදුහාමුදුරුවෝ එපා කියලා කියන්නේ ඒ කෙනාගේ සංසාරේ දීර්ඝ කාලයක් දුක් විඳින දෙයක් එපා කියන එක. එහෙමයි. සසරේ දීර්ඝ කාලයක් දුක පිණිස හේතු වෙන දෙයකුයි භාග්‍යවතුන් වහන්සේ නවත්තන්නේ. නමුත් අකුසලයක් බලන් ඉන්නවලු කොහොම හරි මේ වෙලාවේ පැන ගන්න. එහෙමයි. මොකද ඊ අවස්ථාව අකුසලයට හොඳ අවස්ථාවක් මෙයාට සංසාරේ දීර්ඝ කාලෙ දුක් දෙන්න. ඊ අකුසලය බලවත් වෙච්ච වෙලාවටලු ශාලිකානෝනා ඒ භික්ෂුවට ඒ කෙනාට භාග්‍යවතුන් වහන්සේගේ අවවාදේ පිළිටන්නේ නැත්තේ. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවලත් බොහෝ වෙලාවට එහෙමනේ. සසරේ ගොඩාක් තැන් එහෙම වෙලා දැනුත් වෙන අවස්ථාවල් තියෙනවනේ. ඉතින් ශාලිකානෝනා භාග්‍යවතුන් වහන්සේ යම් අවවාදයක් දෙන්නේ ඒ කාන්තෙම ඒ කෙනාට හිතසුව පිණිසමයි. දැන් ඔන්න එක උදාහරණයක් කියනවා නම් දවසක් එක හාමුදුරු නමකට කණේ අමාරුවක් හැදිලා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි මට විදර්ශනා වඩන්න බෑ කණේ වේදනාවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ කියනවා මහාන මෙන්න මේ මාර්ගයද පිණ්ඩපාතේ වඩින්න. දැන් මේ හාමුදුරුවෝ කණේ අමාරුවකට ප්‍රතිකර්මයක් හොයාගෙන භාග්‍යවතුන් වහන්සේ කියන පිණ්ඩපාතේ යන මාර්ගය. දැන් ඒ කාරණාව අසද්ධාවන්තයෙකුට නම් කිව්ව අසද්ධාවන්තයාට හිතෙනවනේ මම ආවේ මේ බුදුහාමුදුරගේ පිණ්ඩපාතේන පාර අහගෙන නෙවෙයි. එහෙමයි. මම ආවේ මේ කණේ අමාරුවට මේ ප්‍රතිකර්මයක් හොයාගෙන භාග්‍යවතුන් වහන්සේ මට පිණ්ඩපාතේන මාර්ගය කියනවා කණේ අමාරුවට ප්‍රතිකර්ම කියන්නේ නැති කියලා ඔහොම හිතනවනේ. නමුත් මේ භික්ෂුව හිම හිතුවේ නෑ. දන්නවා භාග්‍යවතුන් වහන්සේ මට මේ වෙලාවේ මේ කාරණාව කිව්වේ මේක තමයි මට මොකක් හරි ප්‍රතිකර්මයක් වෙන වෙලාව. උන්වහන්සේ මාර්ගයේ පිණ්ඩපාතේ වඩනකොට එදා ගෙදරක කකුළු මස් හදලා දායකෙක් කකුළු මස් ටික මේ හාමුදුරට දන් දුන්නා. කකුළු මස් අනුභව කරපු මේ හාමුදුරුවන්ගේ කණේ වේදනාව නැති වුණා. ඒ හාමුදුර රහත් වුණා. දන් දුන්න දායකයා විමානෙ ගිහලා කක්කට රස දායක විමානවත්වයේ කියන විමානවත්වයේ පහළ වුණා. විමානේ පහළ වුණා. එතකොට ශාලිකානන මම මේ කිව්වේ ඒ වගේ දැන් යම්කිසි ශ්‍රාවකයෙකුට බුදුහාමුදුර අවවාදයක් දෙන්නේ ඒ අවවාදය ඒ මොහොතේ කියන්නේ කෙනාගේ නිවන පිණිසමයි. හැබැයි යම් කාරණාවකදී භාග්‍යවතුන් වහන්සේ දෙන අවවාදයට ප්‍රතිවිරුද්ධව වැඩ කළොත් දැන් අද කාලේ වගේ දැන් බුදුහාමුදුරු ඒ කාලයට උචිත නිසා තමයි කරුණ කිව්වේ අද කාලේට මේ කාරණාව ගැලපෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරපු කාරණාවලට ප්‍රතිවිරුද්ධව වැඩ කළොත් ශාලිකානෝන ඒ කෙනාට ඒකාන්තයෙන්ම සසරේ අනර්ථයක් අයහපතක්ම තමයි වෙන්නේ. ඒ නිසා මේ දෙවෙනි කාරණා විශේෂයි. භාග්‍යවතුන් වහන්සේ දෙන අවවාදය යම් ශ්‍රාවකෙක් පිළිගන්නේ නැත්නම් ඒකත් ධර්ම අතුරුදහන් වීමට හේතුවක් වෙනවා. ශාලිකානෝන භාග්‍යවතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා යම් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගේ මේ නිර්මල ධර්මය හොඳින් ඉගෙනගෙන ඒ ධර්මය අන් අයට දේශනා කරේ නැති වුණොත් එහෙමයි ස්වාමීන් වහන්සේ. එදාටත් මේ ශාසනය ධර්මය අතුරුදහන් වෙනවා කියලා. පුංචි ප්‍රශ්නයක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ. අපි දන්නවා ගොඩක් වෙලාවට මේ ධර්ම මාර්ගයේ ආර්ය මාර්ගයේ ගමන් ගන්නා ස්වාමීන් වහන්සේලා අපි කියමු වනගත වෙලා භාවනා යෝගීව ඉන්න ස්වාමීන් වහන්සේලා කියලා. උන්වහන්සේලා සමහරක් වෙලාවට මේ දහම් සාකච්ඡාවන් ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේ අවස්ථාවකදී අපි කොහොමද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ගලපන්නේ? ඔව් ඇත්තට මෙහෙමයි. ඒක ශාලිකානෝන සසරේ පින් කරද්දී ප්‍රාර්ථනාවල් වල තිබෙන දුර්වලතාවයක් හැටියට හඳුන්වන්න පුළුවන්. එහෙමයි. මොකද බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙලා තියෙනවා ශ්‍රාවකයන්ගෙන් මේ ශාසනය දියුණුව.
එහෙමයි ස්වාමීන් දැන් වහන්සේ. අද අපි ගොඩාක් කරට කතා කරනවනේ ශාලිකා නෝන මේ තමන්ගේ දියුණුව විතරක් හදාගන්න වගේ කතාවක් කියනවනේ. නමුත් තමන්ගේ දියුණුව පළවෙනියට තියෙන්න ඕන. ඉස්සරලා තමන් දියුණු වෙන්න ඕන. හැබැයි මේ දියුණු වෙන්න ගමන් හෝ දියුණු වෙලා හෝ ශාසනයේ වෙනුවෙන් ශාසනික දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒ භික්ෂුව විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ අනුමත කරලා තියෙනවා. එහෙමයි ස්වාමීන් දැන් වහන්සේ. සමහර අවස්ථාවන් වලදී අපේ ශාසනයේ ඉඳලා තියෙනවා භික්ෂුන් වහන්සේලා ශාලිකා නෝනා බොහෝ කාලයක් වැඩ ඉඳලා තියෙනවා. නමුත් ශාසනික දියුණුව වෙනුවෙන් පුංචිම හෝ දායකත්වයක් දක්වලා නැහැ. එහෙමයි. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ ළඟට නොඑක් පළාත් වලින් දැන් කිඹුල්වත් පොරින් කවුරු හරි ශ්‍රාවකයෝ පිරිසක් ආවොත් නොඑක් පළාත් වලින් ශ්‍රාවකයෝ ආවොත් භාග්‍යවතුන් වහන්සේ අපිට සවැත් නුවර ඉන්නවා. රජගහ නුවරින් කවුරු හරි කෙනෙක් ඉන්නවා. කිඹුල්වත් නුවරින් කවුරු හරි කෙනෙක් ඉන්නවා. ආපු වෙලාවට අහනවා කොහොමද අසවල් භික්ෂුවගේ සැප සනීප? කොහොමද අසවල් කෙනා හොඳින් ඉන්නවද? අහනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ශාලිකා නෝනා සමහර භික්ෂුන් වහන්සේලා හොඳට ධර්මයේ වඩලා ඉහළම තැනට ගිහලා අග්‍රස්ථාන පවා ලැබලා තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ හොඳින් ඉන්නවද කියලාවත් අහන්නේ නැහැලු. මොකද ඒ භික්ෂුන් වහන්සේලා ශාසනික දියුණුව වෙනුවෙන් යමක් කරන්නේ නැති නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒකෙන් තේරෙනවා දැන් ওই කාරණාව රතවිනිත සූත්‍රයේ විශේෂයෙන්ම පැහැදිලි කරලා තියෙනවා. ඒ කාරණාවේදී විශේෂයෙන්ම විස්තර කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ දියුණුව විශේෂයෙන්ම බලාපොරොත්තු වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් එතනදී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් යම්කිසි දායකත්වයක් අපිට දක්වන්න පුළුවන්, සේවයක් කරන්න පුළුවන් නම් අනාගත පරම්පරාව වෙනුවෙන් දැන් ඔය රහතන් වහන්සේලා නෝන ධර්ම ඉගෙන ගන්නවනේ. රහතන් වහන්සේලා ධර්ම ඉගෙන ගන්නේ විශේෂයෙන්ම කියලා තියෙනවා අනාගතයේ ශාසනය අරගෙන යන්න ඕන නිසා. එහෙමයි. ඒකට කියන බණ්ඩාගාරික පරියප්තිය කියලා. පරියප්ති තුනක් තියෙනවා. අලගත්ත පරියප්ති, නිත්තරණ පරියප්තිය, බණ්ඩාගාරික පරියප්තිය කියලා. ඒතර නිත්තරණ පරියප්තිය කියලා කියන්නේ සමහර අය ධර්ම ඉගෙන ගන්නවල තමන්ගේ නිවන වෙනුවෙන්. එහෙමයි. හැබැයි සමහර ශ්‍රාවකයෝ රහත් වෙලා ඉවර වෙලා ධර්ම ඉගෙන ගන්නවා. දැන් මිහිඳු හාමුදුරුවෝ රහත් වෙලා ඉවර වෙලා අවුරුදු 3ක් මොග්ගලී පුත්තිස්ස තෙරුන් වහන්සේගේ ළඟ ත්‍රිපිටක කතාව ඉගෙන ගත්තා. ඉගෙන ගත්තේ ඇයි? මේ ශාසනය අනාගතයට පවත්වාගෙන යන්න ඕන නිසා. ලංකාවට වැඩම කළා ලංකාවේ ශාසනය පිහිටවන්න ඕන නිසා. ඉතින් ඒ වගේ ශාලිකා නෝනා ශාසනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා කියන එක වෙනම දෙයක්. හැබැයි කවුරු හරි කෙනෙක් ශාසනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ කියලා ඉන්නවා නම් ඒ කෙනා භාග්‍යවතුන් වහන්සේ අගයලත් නැහැ. හැබැයි ඒ කෙනාගේ ළඟ ලොකු දියුණුවක් තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරලා නැහැ. ඉතින් එහෙමනම් ශාසනික දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා කියන එක විශේෂ කාරණාවක් හිට දක්වන්න පුළුවන්. ඊළඟ කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ අතුරුදහන් වීමේදී දැන් යම්කිසි භික්ෂුවක් මේ කාරණාවත් මේකට විශේෂයෙන්ම ගැලපෙනවා. යම්කිසි භික්ෂුවක් ප්‍රත්‍ය අරමුණු කරගෙන ප්‍රත්‍ය ලාභයට ගිජු වෙලා මේ ශාසනයේ ඉන්නවනම් ධර්ම ඉගෙන ගන්නේ නැහැ, සීලයක් සමාධියක් වඩන්නේ නැහැ, භාවනාවක් කරන්නේ නැහැ, මේ කිසිවක් නොකර ප්‍රත්‍යලාභයම කරගෙන ඉන්නවන යම්කිසි භික්ෂුවක් එදාටත් මේ ධර්මය අතුරුදහන් වෙනවා. මොකද දැන් ඔය විශේෂයෙන්ම අට කතාව එක තැනක විස්තර කරලා තියෙනවා අනාගතේ මේ ශාසනය රකින්නේ ලජ්ජී භික්ෂුන් වහන්සේලා කියලා. ඒක වචනින්ම කියලා තියෙනවා. ඔය දැන් බුරුමේ මහා විහාරේ මේ ලාංඡනේ මහා විහාරේ ප්‍රධාන ලාංඡනේ පවා දැන් අර අපේ පොලිසිය එහෙම තියෙන ධම්මෝ හවේ රක්කති ධම්මචාරය කියලා ලාංඡනේ වාක්‍ය. ඒ වගේ ශාලිකානෝන මහා විහාරේ බුරුමේ මහා විහාරේ ලාංඡනේ යටින් ලියලා තියෙනවා ලජ්ජී රක්කිස්සති ලජ්ජී රක්කිස්සති ලජ්ජී රක්කිස්සති කියලා. ඒ කියන්නේ අනාගතයේ මේ ශාසනය රකින්නේ ලජ්ජී භික්ෂුන් වහන්සේලා කියලා. පවට බය පවට ලැජ්ජා භික්ෂුන් වහන්සේලා කියලා. මොකද උන්වහන්සේලා කිසිම කරුණක් නිසා මේ ශාසනයේ ධර්ම කරුණු විනාශ කරන්න හේතු. හැබැයි අලජ්ජී භික්ෂුන් වහන්සේලා පවට බය නැති ලැජ්ජා නැති භික්ෂුන් වහන්සේලා තමන්ගේ ප්‍රත්‍යලාභයට ගැළපෙන විදියට ධර්ම කාරණාවල් විනාශ කරගන්නවලු. ඉතින් එදාටත් මේ ශාසනය අතුරුදහන් වෙනවා කියලා විශේෂයෙන්ම කියලා තියෙනවා. මොකද දැන් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිව්පසලාභය ලැබෙන බව දන්නවා. දැන් ඔය මම කලින් සාකච්ඡා කරපු පුත්‍රමාංශ සූත්‍රයේදී පවා උන්වහන්සේ දකිනවා මේ ශාසනයට තමයි ශාලිකානෝන ලැබෙන තරමක් සිව්පසේ ලැබෙන්නේ. ඔය එක දවසක් අන්ධකවින්ද කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ පසුපස්සේ කරත්ත 500ක් ගැල් 500ක ආහාර පටවගෙන භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් එනවා. එහෙමයි ස්වාමීනි. මොකටද භාග්‍යවතුන් වහන්සේට දාන ටිකක් පූජා කරන්න. ඉතින් ඒ අවස්ථාවේදී ශාලිකානෝන භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නේ හකුරුයි කැඳ ටිකකුයි විතරයි. ගැල් 500ක බඩු පටවගෙන ඇවිල්ලා හකුරුයි කැඳයි විතරයි භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නේ.
ඉතින් ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දැක්කා සතර මහා පංච මහා ගංගාවන් වලින් ජලය ගලාගෙන යනවා වගේ මහ මුහුදට. එහෙමයි. මේ ශාසනයට බොහෝ ප්‍රත්‍ය ලැබෙනවා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ශාලිකානෝනා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ඒ ලැබෙන ප්‍රත්‍ය කොහොමද පරිහරණය කරන්න ඕන කියලා. එහෙමයි. මොකද දැන් ඔය ප්‍රත්‍ය පිළිබඳව අල්පේච්ඡතාවයේදී භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් මේ කාරණාව කියලා තියෙනවා භික්ෂුන් වහන්සේලා කොහොමද මේ ශාසනයේ ප්‍රත්‍ය පරිහරණය කරන්න ඕන ජීවත් වෙන්න ඕන. ඉතින් දැන් කවුරු හරි භික්ෂුන් වහන්සේ නමක් වීරිය වඩන්නේ නැතුව ප්‍රත්‍යලාභයම කරගෙන එහෙම ඉන්නවා නම් එදාට මේ ශාසනය පිරිහෙනවා. ඉතින් ධර්මය අතුරුදහන් වෙනවා. ඉතින් මම හිතනවා අද කාලේ වුණත් ගොඩාක් වෙලාවට සිව්වනක් පිරිසම මම කියන්නේ සිව්වනක් පිරිසම විශේෂයෙන්ම අරමුණු කරන්න ඕන මේ කාලේ අපේ ශාසනය වෙනුවෙන් අපි මොකද කරන්න ඕන. මට හිතනවා මේ කාලේ කළ යුත්තේ මොකද්ද අපි දැන් නොකළ යුත්තේ මොකද්ද කියලා හිතලා වැඩ කරන්න ඕන යෝගයක් ඇවිල්ලා තියෙනවා කියලා. එහෙමයි. මොකද දැන් අපි සමහර වෙලාවට දැන් භික්ෂුන් වහන්සේලාට අපි උනත් අපි අපට දායකයන්ට පැවරලා තිබෙන කාර්යභාරය අපි වගකීමක් කොට ඉටු කරන්න යෑම තුළ අපි ගොඩාක් වෙලාවට ධර්මයෙන් අයින් වෙලයි කියලා මට නම් හිතෙන්නේ. දැන් සමහරලාට අපි පන්සල් හදන්න පටන් ගන්නවා. විහෙර විහාර හදන්න පටන් ගන්නවා. චෛත්‍ය හදන්න පටන් ගන්නවා. හැමදේම පටන් ගන්නවා. අපේ ස්වාමීන් වහන්සේ සමා වෙන දැන් මේ විදිහට ධර්ම සාකච්ඡාවන් වලට ඔබ වහන්සේලා වැඩම කිරීමත් ඔබ වහන්සේලාගේ ගමනට පරිබෝධයක් වෙනවද ස්වාමීන්? නෑ නෝන දැන් මෙහෙම දෙයක් හිතන්න බලන්න. භාග්‍යතුන් වහන්සේ භික්ෂුවගෙන් බලාපොරොත්තු වෙලා තියෙන ඒකනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තමන් ධර්ම ඉගෙන ගන්න ඒ ඉගෙන ගන්න ධර්මය අන්නයට දේශනා කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනුශාසනාව තමයි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් හැමතැනකම බලාපොරොත්තු වෙලා තියෙන්නේ. පන්සල් හදන ඒ ඉදිකිරීම හැම දෙයක්ම බලාපොරොත්තු වෙලා තියෙන භාග්‍යතුන් වහන්සේ දායකයන්ගේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් ඒ කාර්යභාරය අද භික්ෂුන් වහන්සේලාට කරන්න වෙලා තියෙන්නේ ඇයි ශාලිකානෝනා? මේ දායක පිරිස ඒකට පසුබට වෙලා තියෙන නිසා. ඉතින් මම කියන්නේ දැන් ඇත්තටම ශාලිකානෝනා දුෂ්කර පරාත්තල ගියාම අපි දකිනවා සමහර පන්සල් තියෙනවා ශාලිකානෝනා දානශාලාව හරියට නැහැ. උන්වහන්සේලා යන්තම් ලෑලි කෑල්ලකින් සිවුරු කෑල්ලකින් කුස්සිය අමුණගෙන කොහොම හරි එන්න දායකයන්ට කියලා මේක හදලා දෙන්න කියලා උන්වහන්සේලා ආයාචනා කරනවා. මම කියන්නේ ශාලිකානෝ උන්වහන්සේලාට අද වෙලා තියන්නේ ඇයි? දැන් පන්සලේ වැඩ පටන් ගත්තොත් පන්සලේ පිළිමයක් හදන පටන් ගත්තොත් බදාම ටික අනන්න ඕන හාමුදුරුවෝ වැල ටික හදන්න ඕන හාමුදුරුවෝ එහෙම නොකොලොත් දායකයල චෝදනා කරනවානේ මේ හාමුදුරුවෝ කිසිවක් කරන්නේ නැතුව මේ දන් ටික වලද නිකන් ඉන්නවා කියලා. එහෙමයි. දැන් සමහර හාමුදුරුවලා පන්සලක වැඩ ඉන්නකොට ඒ පන්සලේ යමක් ඉදිකලේ නැති වුණොත් දායකව චෝදනා කරනවා ශාලිකානෝන මම දැකලා තිනවා අයියෝ මේ හාමුදුරුවෝ කිසිම දෙයක් කරේ නෑනේ. දැන් පන්සලේ චෛත්‍ය විහාර හදපු හාමුදුරුවෝ හිටියනම් උන්වහන්සේලා තමයි අගය කරන්නේ. අර හාමුදුරුවෝ ඉන්න කාලේ නම් අර දේ කරා මේ දේ කරා වැලි හැලුවා බදා මැද්දා ඔහි දේ කරා කියලා. ශාලිකානෝන එතකොට දැන් අනිත් හාමුදුරුවන්ට හිතනවා එතකොට මමත් මොකක්වත් නොකළොත් මේ දායකව මම පිළිබඳ අප්‍රසාදයෙන් කතා කරනවා කියලානේ. එහෙම නෙවෙයි. මම කියන්නේ දැන් මෙතනදී මම කිසිම වෙලාවක ශාලිකානෝන භික්ෂුන් වහන්සේලාට චෝදනාවක් කරන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලාත් කැමති ශාලිකානෝන දායකයෝ වැඩ කරලා දෙනවා නම් දායකයෝ වැඩ කරන්න එක පසුබට වෙලා පසුගාමී වෙච්ච නිසා තමයි අද හාමුදුරුන්ට ඒ කාර්යභාරය කරන්න වෙලා තියෙන්නේ. එහෙමයි. ඉතින් මම කියන්නේ දායකයන්ගේ මේ වගකීම අද කරනවා නම් ස්වාමීන් වහන්සේලාට අද දැන් ගමක පන්සලක එක හාමුදුරු නමක් ඉන්න පන්සලකට අපි ගියොත් උන්වහන්සේගෙන් වටින ධර්ම කරුණක් අහගන්නවා කියන එක හරිය අමාරුයි. ඇයි? උන්වහන්සේට ඒ තරමට වැඩ දානෙට යන්න ඕන, පාන්සුගොල්ට යන්න ඕන, සෙත් පිරිතට යන්න ඕන, රෑ පිරිතට යන්න ඕන, වරු පිරිතට යන්න ඕන, උදේ දාන ගෙනම් පූජාව තියන්න ඕන, දවල් දාන ගෙනම් පූජාව තියන්න ඕනේ. හැම දාන ගෙදරට හාමුදුරු වඩින්න ඕනේ කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා. හාමුදුරුවරු අද කාර්යබහුල කරලා තියෙන්නේ. ඒක මම අපිත් පන්සල්වල ඉන්න නිසා නෝන අපි දන්නවා අද විශේෂයෙන්ම හාමුදුරුවන්ට ශාලිකානෝන වෙලා තියෙන්නේ තමන්ට මේ මිනිස්සු ඉල්ලන දේ දෙන්න වෙලා තියෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී දායක පාර්ශවයත් අවබෝධ කරගත යුතුයි, මහා සංඝරත්නය අපි ආරක්ෂා කරගත යුතුයි කියන කාරණය උන්වහන්සේලාගේ අරමුණු වෙනස් නොකර උන්වහන්සේලා නිවනම අරමුණු කරගෙන උන්වහන්සේලා කටයුතු කරන අතරේ මේ ශාසනයටත් යම් දායකත්වයක් විශේෂ දායකත්වයක් මේ ධර්මය නොනැසී පවත්වා ගැනීම පිණිස උන්වහන්සේලා කරන්නා වූ දායකත්වයට උන්වහන්සේලාගේ විශේෂයෙන් ශීලය ආරක්ෂා කරගන්න ප්‍රාතිමෝක්ෂ ශීලය ආරක්ෂා කරගන්න ඔබ උදව් විය යුතුයි කියලා මම කල්පනා කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ශාලිකා. මොකද ඒක දායක පිරිසත් එහෙම කළොත් මට හිතෙන්නේ
ඒ ගිහි පිරිසගේ නිවනට විශාල උපකාරයක් වෙනවා. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. දැන් ගිහියන්ට අයිති කාර්යභාරය අද හාමුදුරුන්ට කරන්න වෙලා තියෙන්නේ ගිහි පිරිස ඒකට දක්වන අඩු දායකත්වය නිසා. ඉතින් තමන්ගේ ගමේ පන්සලේ හාමුදුරු වැඩක් කරනවා නම් ඒකට දායක පිරිස එකට එකතු වෙලා ඒකට නිවැරදි පුද්ගලයෝ පත් කරලා ඒ කාර්යභාරය කළොත් මම හිතනවා ශාලිකා නෝනා හාමුදුරුවන්ගේ නිවනට උපකාර කරා කියලා කියන්නේ තමන්ගේ නිවනට උපකාරය කරාගත්තා වගේ. එහෙමයි. විශේෂයෙන්ම අපි සිරස අපි මාධ්‍යයක් හැටියට ඉදිරිපත් වෙලා අපේ ස්වාමීන් වහන්සේ විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු අපි සිද්ධ කරනවා. ඉතින් මම හිතන්නේ ඒ ගැනත් සිහිපත් කරන්න හොඳ අවස්ථාවක් මේක. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ අපි අනිත් කාරණයක් එහෙමනම් මෙහෙමම සිහිපත් කරමු. සාකච්ඡා කරලා හොඳයි. ඇත්තම ශාලිකා නෝන දැන් පස්වෙනි කාරණාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා බෙදුනොත් නොඑක් ආකාරයකට සංඝයා බෙදුනොත් කොටස් වලට කැඩුනොත් එදාටත් මේ ශාසනය අතුරුදහන් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඔය නිකාය වශයෙන් බෙදීම ස්වාමීන් වහන්සේ අපේ රටේ ඒකත් ඇත්තටම පසු කාලීනව ඇති වෙච්ච දේවල්. ඒ කියන්නේ අතීතයේ යම් ප්‍රශ්න නිසා තමයි මේ නිකායවල වලට බෙදලා තියෙන්නේ. ඉතින් ඒ කාරණාවත් මට හිතුණා මේ කාරණාවට අදාළයි කියලා. මොකද දැන් එතනදී භික්ෂුන් වහන්සේලාගේ බෙදීම මට හිතෙනවා අදට ඍජුව බලපාලා තියෙනවා කියලා යම් ප්‍රශ්නවලදී. එහෙමයි. දැන් අපි හිතමු යම් කිසි තැනක යම් බෙදීමක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම ඒ බෙදෙන කොටසක නායකයෙක් බිහි වෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. යම් කිසි පිරිසක් බෙදුනොත් ඒ බෙදින ස්ථානයේ නායකයෙක් බිහි වෙනවා. එතකොට දැන් එකම කණ්ඩායමක ඉන්න පිරිසක් කණ්ඩායම් 3කට බෙදුනොත් 4කට බෙදුනොත් 5කට බෙදුනොත් නායකයෝ 5 දෙනෙක් ඉනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ නායකයෝ 5 දෙනාම ඉන්නේ නායකින් විදියට. එකම කණ්ඩායමේ නායකයෙක් හැටියට එක්කෙනෙක් නැහැ. ඒ නිසා සමහර ප්‍රශ්නවලදී පිළිතුරු ලබා ගන්න ගියාම සමහර ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ගියාම අර නායකින් 5 දෙනාගෙම එන අදහස් සමහරට පහක් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම වුණාම ශාසනේ ලොකු විනාශයක් නැති වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් තායිලන්ත රටේ සංඝනායක කියලා හාමුදුරු නමක් ඉන්නවා. එහෙමයි. එතකොට මුළු ශාසනයේටම තායිලන්තයේ තේරවාදී ශාසනයටම ඉන්න එක මහානායක හාමුදුරු නමක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ යම් කාරණාවක් ශාසනය සම්බන්ධයෙන් තීරණයක් ගත්තොත් ඒක මුළු ශාසනයටම අදාළයි. ඒ රටේන් ශාසනයට මේ කාරණාව අදාළයි. ගිහි පිරිසයි පැවිදි පිරිසයි දෙගොල්ලම ඒ නායක හාමුදුරු කියන කාරණාවට එකඟ වෙනවා. ඉතින් මම හිතන්නේ මේ කාරණාව අපි සාකච්ඡා කරන්න යාම තුළ නොඑක් ප්‍රශ්න වලට මුහුණ පාන වෙන්න පුළුවන්. නමුත් මට හිතෙනවා කතා නොකළොත් සමහර වෙලාවට අපි ශාසනයට අපේ දායකත්වයක් නොදැක්වා කියලා හිතෙන්න පුළුවන්. මොකද මේ කාරණා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලම තියෙන නිසා යම් කොටස් වලට බෙදුනොත් එදාට මේ ධර්මය අතුරුදහන් වෙනවා කියලා. ඇත්තටම මේ වර්තමාන කාලයේ ඇතිවෙච්ච ප්‍රශ්න නෙවෙයි. බොහෝ අතීතයේ රටවල් වල දේශපාලනික වශයෙන් ගැටුම් ඇතිවෙච්ච අවස්ථාවන් වලදී රජවරු අතර ගැටුම් ඇතිවෙච්ච අවස්ථාවන් වලදී ඊළඟට දුසිල්වත් පිරිස මේ ශාසනයට එකතු වීම මත ඇතිවෙච්ච ප්‍රශ්නවලදී ආපු තීරණ තමයි ශාලිකා නෝනා මේ විදියට කොටස් වලට බෙදෙන්න හේතුවක් උනේ. ඉතින් දැන් මේ බෙදීම ශාලිකා නෝනා අපිට දැන් නතර කරගන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් නමුත් ඉදිරි අනාගතයේ භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච විදියට මේ ධර්මී යම් වෙනස්කම් ඇති වේ. කොහොම වුණත් මම හිතන්නේ ශාලිකා නෝනා අපි මේ කාරණාවත් වටහා ගන්න ඕන. බෙදීම මත කොටස් වලට කැඩීම මතත් ධර්මයේ අතුරුදහන් වෙනවා කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට එක තැනකදී විශේෂයෙන්ම කියනවා ආනන්ද මේ ශාසනය ආනන්ද හාමුදුරු භාග්‍යවතුන් වහන්සේට කියන ස්වාමීනි මේ ශාසනයෙන් භාග්‍යයක්ම පවතින්නේ කල්යාණ මිත්‍රය මත කියලා. කල්යාණ මිත්‍රයන්ගේ මත කියන එක සත්පුරුෂයන්ගේ මත කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මාහේවං ආනන්ද එහෙම කියන්න එපා කියලා 3 වතාවක්ම භාග්‍යවතුන් වහන්සේ කියනවා ආනන්ද මේ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍රය මත. එහෙමයි ස්වාමීන් හැම කෙනෙක්ම කල්යාණ මිත්‍රත්වයෙන් වැඩ කරනවා නම් මේ මුළු ශාසනයම පවතින ඒ මත. ඉතින් ඒ නිසා අපි සිව්වනක් පිරිසක් හැටියටම එකමුතු වෙලා වැඩ කරන්න ඕන යුගයක් දැන් එළඹෙමින් තියෙනවා. අතීත කාලයේදී යම් ප්‍රශ්න මත යම් කොටස් වලට කැඩිච්ච එකේ විපාක අද අපි යම් අවස්ථාවන් වලදී විඳිනවා. ඉතින් ඒ නිසා මට හිතෙනවා දැන් ඉදිරියට මේ රටේ විශේෂයෙන්ම ධර්මදර විනයදර තරුණ භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ රටේ ඇතිවීමෙන් පවතිනවා. විශේෂයෙන්ම අපි දකිනවා ධර්මදේශනා කරන හොඳට භාග්‍යවතුන් වහන්සේගේ මේ ත්‍රිපිටක අට කතාව වෙනදට වඩා අතීත සමාජයටත් වඩා
හොඳට ධර්මයේ හොඳින් පුරුදු පුහුණු කරලා ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේලා පිරිසක් දැන් මතු වෙමින් පවතිනවා. ඒක මම හිතනවා හොඳ ආරම්භයක් වෙයි කියලා. ඉතින් උන්වහන්සේලා මේ කාරණාව පිළිබඳව විමසනවා. මේ කාරණාව මේ බෙදීම මත ශාසනයේ බෙදීම මත ඇතිවලා තියෙන විපත්ති පිළිබඳව උන්වහන්සේලාත් යම් යම් අවස්ථාවන් වලදී අපිත් මුණ ගැහිච්ච වෙලාවලදී සාකච්ඡා කරලා තියෙනවා. මට හිතෙනවා ශාලිකානුනා මේ බිහි වෙන પરම්පරාව අනාගතයේ වෙනකොට මේ කාරණාව පිළිබඳව සලකලා අනාගතයේ මේවට යම් යම් විසඳුම් ලැබිලා ශාසන එකක් බවට පත් වෙලා නිවැරදිව ධර්මයේ වඩන ධර්මයේ ප්‍රගුණ කරන භික්ෂුන් වහන්සේලා පිරිසක් පහළ වෙයි කියලා. මොකද ඒකාන්තයේ මෙසේ විය යුතුමයි. මොකද භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ 5000ක් යනකම් වසර 5000ක් යනකම්ම නිවන් දකින ශ්‍රාවකයෝ බිහි වෙන බව බුදු ඇසින් දැකපු නිසා. ඉතින් අපි ප්‍රාර්ථනාත් කරන්නේ එසේම වේවා කියලා. මේ ශාසනයේ අපි නෙවෙයි පෘථග්ජන භික්ෂුන් වහන්සේලාට අපි නෙවෙයි අනාගත ශාසනයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් විශේෂයෙන්ම 이르දිමත් ධානලාභී පංච අභිඥාම තියෙන රහතන් වහන්සේලා සිව්පිලිසිඹියාවටවත් මහරහතන් වහන්සේලාම අනාගතේ නොබෝ කාලයකින්ම බිහි වෙලා උන්වහන්සේලා ධර්මදේශනා කරන යුගයක් ආරම්භ වෙනවා නම් මම හිතනවා ඒක තමයි අපි සතුටින්ම දැකිය යුතු කාරණාව. අපි ප්‍රාර්ථනා කරමු ඒ කාර්යය තාමත්ම කෙටි කාලයකින් ඉටු වෙලා මහරහතන් වහන්සේලා 이르දි ප්‍රාතිහාර්ය පාමින්ම මේ ශාසනයේ ධර්මදේශනා කරන යුගයක් ආරම්භ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.